ආයුබෝවන් වරම්ලාභීන්ට පැන නගින ගැටලු අතර තවත් එක් ගැටලුවක් සම්බන්ධව කතා කරන්න මම සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඉනාවන් වශී මේ වගේ දේවල් ශරීරගත වුණු අය එහෙම නැත්නම් මෙවැනි දේවල් මෙවැනි වරම්ලාභීන්ට බලපාන්නේ කොහොමද මේ ආදී තිබෙන ගැටලු වලට විග්‍රහයක් මම කරන්න කැමතියි. ඉනාවන් එහෙම නැත්නම් වශී කුරුකම් මේ ආදී දේවල් ඒකම යම් යම් හදිහූනියම් මේ දේවල් වරම්ලාභීන්ට බලපාන්නේ කොහොමද කියන එක. සමහර ගැටලු මේ වරම ලැබුණායින් පස්සේ මතුවෙන දේවල් තියෙනවා. ඒකම වරම ලැබෙන්න පෙර ඇති වෙන ගැටලු තියෙනවා. මේ දෙකෙහිදීම මේ වරමට හෝ තමන්ගේ ශක්තියට මේකෙන් ඍජු බලපෑමක් එල්ල නොවෙන්නත් පුළුවන්, එල්ල වෙන්නත් පුළුවන්. ඒකට හේතුව බලපාන්නේ මේ තියෙනා වූ විනදෝෂයේ එහෙම නැත්නම් මේ ඉනාවේ තිබෙනා වූ ප්‍රබලතාවයේ මත. දැන් ඉනාවක් කිව්වහම වශියක් කිව්වහම මේකේ විවිධ කාණ්ඩ තියෙනවා. සමහර දේවල් තියෙනවා මේක බලයට කිසිසේත්ම වරමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. යම් විනදෝෂ තියෙන ඒවාක් තියෙනවා ඒකත් මේ විදිහම තමයි. නමුත් යම් විනදෝෂයන් තියෙනවා මේවා ඍජුවම තමන්ගේ ශක්තියට නැත්නම් තමන්ගේ වරමට බලපෑම් කරන. මේ මාතෘකාව මම තෝරගන්න හේතුව ඩොන් විල්බර්ට් කියලා මහත්මයෙක් යොමු කරපු ගැටලුවක්. මේකේ අහලා තියෙන්නේ ගුරුතුමනි වරමක් තියෙන කෙනෙක්ගේ ශරීරය තුල දීපු විනාවක් හෝ එවැනි විසක් තියෙනකොට වරම් ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? එවැනි කෙනෙක් භාවනා කරොත් ඒ හරහා ශක්තිය අවදි කරගන්න පුළුවන් වේද නැත්නම් ඒකත් හරියන්නේ නැද්ද? වරමක් තියෙන කෙනෙකුට ශරීරයට ඉනාවක් ඒ වගේ දෙයක් තියෙනකොට වරම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒ වගේ කෙනෙක් භාවනා කරොත් ඒ හරහා ශක්තිය මේකේ මේ ප්‍රධාන බලාපොරොත්තුව තියෙන්නේ මෙහෙම ගැටලුවක් තියෙනවා. එතකොට ඒකෙන් වරම ගන්න අපහසුයි. ඒක නිසා භාවනා කළා මේක හරහා ගමන් කිරීමේ හැකියාවක් තියනවාද කියන එක. ඔබ භාවනාව වඩන්නේ මොන භාවනාවද කියන එක මෙතනදී බලපානවා. මේ ශක්ති භාවනාවක් වඩනවා නම් මේක තුලින් මේ සියලුම මේවා විතරක් නෙමෙයි තමන්ගේ පවතිනා වූ ආධ්‍යාත්මික ගැටලු ඒකම වෙනත් සරවීම් පවා පුපුරවා ගැනීමේ හැකියාවක් නිසි පරිදි ශක්ති භාවනා වඩන්නාට උදා කරගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මහදෙවියන් ඒකම ගණේශ දෙවියන් සහ මහමාතා උමා මහේශ්වරිය ඒක මහමාතා උමා මහේශ්වරියගේ ශක්තියක් වන ශ්‍රී දක්ෂිණේශ්වරී කාලිමෑණියන්
ඒ වගේම මහමාතා උමා මහේශ්වරියගේ ශක්තියක් වෙන ශක්තිය අම්මන් සහ ශ්‍රී ශක්තිය අම්මන් ඒකම නිකුම්බිලා මෑණියන් මේ ආදී දේවාත්මයන් විසින් විශේෂිත වූ යෝග ක්‍රම මගින් විශේෂිත වූ ශක්ති ක්‍රම මගින් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේක කරන්නේ කොහොමද කියලා. මේක එලි දක්වන්න විශේෂ හේතු තිබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිකුම්බිලා මෑණියෝ ගත්තොත් නිකුම්බිලා මෑණියන්ගේ ශක්තිය අන් දේවාත්ම වලට වඩා බොහෝ සෙයින් වෙනස්. කොහොම නමුත් නිකුම්බිලා මෑණියන්ව පොදුවේ අපි හැඳුන්වුවට දේවතාවිය දේවාත්මයක් කියලා ඇත්තටම මේ නිකුම්බිලා මෑණියෝ කියන්නේ බොහෝ අයට ග්‍රහණය නොවුණු ගෝචර නොවුණු එක්තරා ආධ්‍යාත්මික ශක්ති ප්‍රභවයක්. නමුත් පොදුවේ කතා කරනකොට පොදුවේ හඳුන්වනකොට නිකුම්බිලා දෙවඟන දේවතාවී කියලා කීවට ඇත්තටම එතුමියගේ හඳුන්වන නාමකරණය මොකක්ද කියන එකවත් බොහෝ අය දන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියනවනේ යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ මේ ආදී කියලා. මෙන්න අපි ඒ කතාව පැත්තක තියමු. එතකොට මේක විශේෂ හෙළිදරව් කරන්නේ නිකුම්බිලා මෑණියන් මේ ද්වි ශක්තිය එහෙම නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ කියන එහෙම නැත්නම් ධන ඍණ කියන මේ ශක්ති දෙකම එක කයක් තුළ එක ආධ්‍යාත්මයක් තුළ එකට කැටි කරලා නිර්මාණය වෙච්ච කෙනෙක්. ඒ තුලින් එතුමිය ශාස්ත්‍රයක් යෝග ක්‍රමයක් ගොඩනගනවා. මේ යෝග ක්‍රමය විශේෂයෙන්ම නිකුම්බිලා මෑණියෝ ගොඩනගන්නේ ස්වයං බල පරිහරණය කරන්නන්ට. සමහර යෝගීවරුන් ඉන්නවා ඒගොල්ලෝ ස්වයං බලලාභීන්. කියන්නේ බාහිර කිසි දෙයක අනුග්‍රහයක් නොමැතිව ඍජු තමන්ගේ ගමන් මාර්ගයේ යන අය. ඒකම මහදෙවියන් සහ මහමාතා උමා මහේශ්වරිය මේ දෙපළත් ගණේශ දෙවියනුත් මෙවැනි යෝග ක්‍රමයන් එලි දක්වලා තියෙනවා. මේකේ සරල හැඳින්වීමක් අපි ගත්තොත් තමා තුළින්ම තමාගේ ආධ්‍යාත්මය පවිත්‍ර කර ගැනීම. දැන් බොහෝ දුරට යෝගීන් ඉන්නවා. මම මේ උදාහරණයක් කියන්නේ ඒ සමාධියට වැදුනහම එයාගේ යෝග ශක්තිය තුළට ගියන් පස්සේ එයා නිරෝගී. බොහෝ දේවල් එයාට කරගන්න පුළුවන්, හැමදේම කරගන්න පුළුවන්. නමුත් පියවි ශරීරයට නැවත එයා සම්බන්ධ වුණාන් පස්සේ එක්ක කකුලේ අමාරුවක්, එක්ක කොන්දේ අමාරුවක් මේ ආදී දෙයක් මෙයාට බලපානවා. මේක කෙනෙකුට හඳුන්වන්න පුළුවන් කර්ම රෝගයක් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් වෙනත් ශාරීරික දුර්වලතාවයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේ යෝගීවරයාට සමහර විට අවශ්‍යතාවයක් නැහැ මේක සුවපත් කරගන්න. සමහර විට මෙයාට මේකට අවශ්‍යතාවයක් තියෙනවා මේක සුවපත් කරගන්න. මෙන්න මේකට අදාළ ක්‍රමය තමයි
මේ දේශනාවල මේ යෝග කාණ්ඩ තුල සඳහන් වෙන්නේ. මේ ක්‍රමය පොදු නාමයකින් මේ ශාස්ත්‍රයේ පොදු නාමයකින් හඳුන්වනවා නිකුම්බිලා මෑණියන්ගේ ක්‍රමයක්, මේ මහදෙවියන්ගේ ක්‍රමයක්, මේ ගණේශ දෙවියන්ගේ ක්‍රමයක්, මේවා යෝග ක්‍රම තුලට අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඒවා තුලින් කියවෙන්නේ නැහැ මේක කිව්වේ මහදෙවියන්ය, මේක නිකුම්බිලා මෑණියන්ය කිව්වේ කියලා සඳහන් වෙන්නේ නැති වුණාට ඒ යෝග වඩන්න ආව අය දන්නෝ මේක දේශනා කළේ කවුද කියන්නේ. මේක මේ නාමයේහි සිංහල සරල තේරුම ගත්තොත් ස්වයං ශක්ති ප්‍රතිනිර්මාණය. එහෙම නැත්නම් ස්වයං ශක්ති එකට කියන්නේ ප්‍රතිවර්ධන බලය. ප්‍රතිවර්ධන බලය කියන්නේ තිබූ ලෙසට ගොඩනැගීමේ ඇති හැකියාව. කියන්නේ රිවර්ස් කරන්න පුළුවන් ඕන දෙයක්. අපි තුන් ගහක් කඩා වැටෙනවා කියලා ඒ ගහ නැවත තිබුණු තත්ත්වයටපත් කරනවා කියලා අන්න ඒ වගේ දෙයක්. මේ ප්‍රතිසංයෝජන බලය, මේ ප්‍රතිසංයෝජන යෝග ඇත්තටම අහඬ පවා දුර්ලභයි. සාමාන්‍ය කෙනෙක් මේක ප්‍රකාශ කරන්නේ නැති තරම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඕගොල්ලෝ දැකලා ඇති මේ කැමරා වල තියෙනව නේද රිවර්ස් එකක්. ඔය මම මෑතදීත් ඔය ඇප් එකක් තිබුණා. මේ පෑනක් මෙහෙම බිමට විසි කරනවා. ඊට පස්සේ ඇප් එකෙන් පේන්නේ බිම තියෙන පෑන අතට එනවා වගේ. ඒතර තාක්ෂණය තුලින් මේක කරන්න හැකියාවක් තියෙනවා. ඒක තාක්ෂණය තුලින් මේක කරනවා කියන්නේ තාක්ෂණයත් අභිභවාගිය මේ යෝග දහම් තුල ඒ විදිහට මේකත් කරන්න පුළුවන්. මේ කියන විදිහට මෙහෙම යම් කිසි කෙනෙක් වරම්ලාභී කෙනෙකුට වරම එන්නේ නැත්තම් ඒක ඉනාවක් දීපු දෙයක් වෙන්න නම් බෑ. අද සාමාන්‍යයෙන් ඔය හඳුන්වන්නේ ඒගොල්ලෝ ඉනාවක් දුන්නා, වසවිසක් දුන්නා මෙහෙමයි කියලා කිව්වට මේක ඉනාවක් වෙන්න බෑ. මොකද ඉනාවකින් වශීයකින් කරන්නේ ඒ අදාළ පුද්ගලයාව වශීකරණයට ලක් කිරීම. ඒකෙන් වරමකට බාධාවක් ප්‍රබලව එල්ල වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන විදිහට ඒක නිසා වරම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් වරම අරගෙන තියෙන කෙනෙක් එවැනි දෙයක් කරන් පස්සේ වරම එන්නේ නැත්තම් ඒක වශියක් නෙමෙයි. ඒක එවැනි වශියක් එවැනි ඉනාවක් තියෙන කෙනෙක් වරමක් ලබා ගන්න හදනවා නම් වරම ලබා ගන්නත් බැරි මේක හින්දානම් ඒකත් ඉනාවක් නෙමෙයි. ඒතර ඒ නිසා මේ මහත්මයා වෙනත් මාධ්‍යයක් හොයනවා. මොකද්ද? භාවනාව. ඒතර මේ භාවනාවේදී ශක්ති භාවනාව කියමු. මේ ශක්ති භාවනාවත් ඔබට කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ වරමක් අදාළ දේ එන්නේ නැත්නම් මේ ශක්තිය කොහොමත් මෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ බලවේගය විසින් මේ මිනිස්යාගේ තියෙන ක්‍රියාකාරී නිල ස්ථාන, මේ චක්‍ර පද්ධති, මේ ස්නායු පද්ධති සම්පූර්ණයෙන්ම අල්ලගෙන ඉවරයි. එතකොට ඒ බලවේගය විසින් කවදාවත් මේවා නැගී හිටින්න ඉඩ දෙන්නේ නැහැ. බාධාවන් කරනවා.
මෙන්න මෙවැනි අකරතැබ්බ වෙච්ච අයට තමයි මේ යෝග ක්‍රමයන් දේශනා කළා තියෙන්නේ. නමුත් මෙවැනි දෙයක් කරගන්න සෑහෙන දුරකට යෝග පුහුණුවක් නැත්නම් ශක්ති භාවනාවේ දැනුමක් පුද්ගලයෙක් තුළට තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ භාවනා ක්‍රම තුලින් ශක්තිය අවදි කරගන්න බැරි වෙනවා. එතකොට මේක ඔය කියන විදිහේ වශියක් හෝ ඉනාවක් නන් නෙමෙයි. ඊට එහා ගිය දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම සමහර අයට වරම් ලබා ගන්න බැරි මේ තමන්ගේ නිවාසවල තියෙන යම් යම් හදිහෝනියම් මේ ආදී දෝෂයන් මලයක්ෂ දෝෂයන් නිසා. එතකොට මේ බලවේග විසින් ඇවිල්ලා මේ වරම ලබා ගැනීමට අකුල් හෙලනවා. මේ වරම ලබා ගන්න ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. තමන්ට කවුරු විඩ දෝෂයක් කරලා තිබුණොත් ඒකත් ඒ වගේ තමයි. නමුත් සමහර දේවල් තියෙනවා ඒක වරමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් වරමෙන් ක්‍රියාත්මක වෙන භාවය වරමෙන් ලැබෙන්න තියෙන කැඹුරුම් මේ ආදී දේවල් හීන බවට පත් වෙනවා. හීනක දුර්වල බවට පත් වෙනවා. ආලෝකයක් නැති වෙනවා. වර්ම තියෙද්දි කවුරු එහෙම දෙයක් කරොත් ඒත් ඒ විදිහම තමයි. ඒකෙන් Tamanට නිසි ඵල ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. මම දැකලා තියෙන සමහර ශාස්ත්‍ර කිව්වා ඉඳලා තිනවා හොඳට ප්‍රසිද්ධව. නමුත් ටික කාලයක් ගියාම කවුරු හරි ඇවිල්ලා ඔහු නියමයක් අතරලා දාලා යනවා. ඒ ගියන් පස්සේ වර්ම නැති වෙන්නේ නැහැ. නමුත් මේ වරමට එන්නා වූ කැඹුරු මාලාව අඩු වෙනවා. ඒකට හේතුව මේකේ ඉන්න මේ යම්කිසි භූතාත්මයක් ප්‍රබල යක්ෂයෙක් ඉන්නවා නම් එයා මොකද කරන්නේ? අනිත් මේවයි දාසකම් කරන මෙහෙකම් කරන ඔක්කොම ඉන්න යක්ෂයෝ ප්‍රේතයෝ ටික බය කරලා පන්න ගන්නවා. නමුත් වරමට හානියක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්ක කරන්න බැරි හින්දා හෝ කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා ඒකට මොනවත් කරන්නේ සෙනගෙන්නේ නැහැ. ඒකම ශාස්ත්‍ර කියනකොට ඒ වර්මට යම් යම් බලපෑම් කරනවා. එතකොට යම් යම් තොරතුරු ලබා ගැනීමේ sannivedana ක්‍රම වලට බාධාවක් නැති කරනවා. ඊට පස්සේ සාත්‍ර හරියට කියවෙන්නේ කියන ඒවා බොරු මේ ආදී ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. මේ වර්මක් අරගෙන කටයුතු කරගෙන යනකොට නැත්නම් ශක්ති භාවනාවක් කරගෙන යන අතරතුර මෙවැනි අකරතැබ්බ වලට භාජනය වුණාම මෙන්න මේ දේවල් වෙනවා. භාවනාව ඊට පස්සේ කරන්න හිතෙන්නේ නැහැ. භාවනාව වැඩෙන්නේ නැහැ. නැත්නම් පෙර තිබුණ විදිහට මේක ඉහළට එන්නේ නැහැ. බොහෝ කොට මෙවැනි දේ සිද්ධ වෙන්නේ මේ මන්ත්‍ර බලයෙන් යම් දේවල් කරපුවාම. සමහර වෙනවා දැන් වරම් තියෙනවා. ඒ වරම් වල බලයෙන් වශී ගුරුකම් කරනවා. ඒ වරම් වල බලයෙන් වින දෝෂ කරනවා. මොකද ඊටත් වඩා ප්‍රබලයි මන්ත්‍ර බලෙන් මේ දේවල් කරපුවාම. මේ දේවල් මන්ත්‍ර බලෙන් කරපුවාම ගොඩක් ප්‍රබලයි. එතකොට අර වයින් කරන දේ මේ තමන්ගේ ඉන්න ඥාතිවරයට හෝ තමන්ගේ ඉන්න ඒ බලවේගයට නතර කරන්න පුළුවන් වුණාට මේ මන්ත්‍ර බලෙන් කරන දේ යාට නතර කරන්න බැරි වෙන්න පුළුවන්. මේ බැරි වුණාම තමයි මේ ප්‍රශ්න ටික උද්ගත වෙන්නේ. එනිසා මේකට තියෙන විසඳුම මොකද්ද? මේකට තියෙන විසඳුම මෙවැනි දෙයක් තියෙනවා නම් Taman තුල මේක ඉස්සෙල්ලාම හොඳින් පරීක්ෂා කරගන්න ඕනේ. ඇත්තටම මොකද්ද මේ තියෙන්නේ? මට වරමක් තියෙනවා. Tamanට තේරෙනවනේ ගැහෙනවා මොනවාරි පූර්ව ලක්ෂණ පහළලා තිබිලා මේක එන්නේ නැහැ. ඒක ගන්න බෑ. කොහෙරි ගියාම ඉතින් ඒ අය කියනවා ඔයාට වශියක් කළා නැත්නම් ඉනාවක් කළා ඔයාට විනයක් කළා තියෙන්නේ ඒක නිසායි මේ වරම එන්නේ නැත්තේ.
එහෙමනම් කළ යුතු දේ මොකද්ද? මේ අයහපත් බලය මෙතනින් ඉවත් කරන්න ඕනේ. සමහර විට බොහෝ විට සිද්ධ වෙන්නේ මේ ආපු බලවේගය විසින් මේ වරමෙහි Tamanට තිබෙනා වූ ශක්තිය තුළට රිංගා ගැනීම. මේක තමයි භයානකම දේ. මේ තියෙන වරම් ශක්තිය මෙයා උපයෝගී කරගෙන මේක තුලට රිංග ගන්නවා. මේ රිංග ගත්තන් පස්සේ තමන්ගේ ඥාතියට හෝ එන අදාළ බලවේගයට හෝ එහෙම නැත්නම් යම් කිසි ශක්ති භාවනාවක් කරනවා නම් ඒ ශක්තියට හෝ තමන්ගේ මේ ශක්ති මධ්‍යස්ථානවල රැඳෙන්න බැරි වෙනවා, සම්බන්ධ කරගන්න බැරි වෙනවා. මේ මොකද? අර බාහිරින් ආපු අයහපත් බලවේගයක් මේවා ග්‍රහණයට අරගෙන ඉවරයි වෙනකොට. මෙතන නවාතැන් පළ කරගෙන ඉවරයි. එතකොට ඊළඟට මේ වරමට එන්නේ කොහොමද? මේ ශක්තිය, වරමක් කියන්නේ ශක්තියක්නේ. ඒකට එන්න බෑ. ඊට පස්සේ තමන් කොච්චර මේක වර්ධනය කරගන්න හැදුවත් ඒක අර ගඟට ඉනි කපන්නා වගේ තමයි. මේවට විසඳුම් නැත්තේ නැත. විසඳුම් තියෙනවා. නමුත් මේ විසඳුම් යොදාගන්නේ බොහෝම අල්ප පිරිසක්. හේතුව මේක කෙලින්ම තමන්ගේ කර මුලින්ම අල්ලගෙන ඉවර නිසා. මොකද වරමක් තියෙන කෙනෙකුට විනු දෝෂයක් ආදී දෙයක් කරන් පස්සේ ඒ විනය ගිහිල්ලා මෙන්න මේ වරමේ හෝ මේ තියෙන ශක්තියේ තැම්පත් වුණොත්, තම් පැටලුණොත් මේක ගලවන්න හුඟක් අමාරුයි. නමුත් මේකට අදාළ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ටික හරියාකාරව නිසි ගුරුවරයෙක් යටතේ අනුගමනය කරොත් මේක ගලවන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ප්‍රමාද වුණොත් කාලයක් තිස්සේ ගිහිල්ලා ප්‍රමාද වෙලා මේ වුණොත් මේක කර ගැනීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා. ප්‍රධාන දේ තමන්ගේ ආර්ථිකයට මරු පහරක් වදිනවා. ආර්ථිකයේ බිඳුවටම කඩා වැටෙනවා. ඒ කඩා වැටීමෙන් පස්සේ මේවා සම්බන්ධ වියදම් කරගන්න හෝ යන්න එන්න තියෙන මාර්ගය ඇහිරෙනවා. ඊට පස්සේ කවුරුන් හෝ ගුරුවරයෙක් ඉදිරිපත් වෙලා හරි කමන්නේ එහෙනම් මේ විදිහට මේ ටික කරන්න කිව්වොත් එතනත් කරන්න බැරි වෙන විදිහට වැඩපිළිවෙල යෙදෙනවා. එතකොට හිටියේ අපේ ගෙදරක ඒ ගෙදර දැන් නැහැ. ඒක විකුණලා දැන් ඉන්නේ පාරේ. එහෙම නැත්නම් දැන් ඉන්නේ කුලියට. එතන මේ පහනක්වත් තියන්න බෑ. ෂූටි කාමරයක් මෙහෙමයි කියලා කිව්වොත් එතනත් ඉවරයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්න නිසා තමන්ගේ නිවසියන් අම්මා තාත්තා කොසවාම් පුරුෂයා බිරිඳ මේ කවුරු හරි දේවාල කිව්ව ගම බයින්ඩ පටන් ගන්නවා. මෙන්න මෙවැනි හේතු කාරණා නිසා මේවට විසඳුම් හොයාගන්න බැරි වෙනවා. එක්කෝ තමන්ට ලොකු රෝගාබාධයන් මේවා නිසා ශරීරය තුළ හැදෙනවා. මම දන්න ගෑනු කෙනෙක් හිටියා ඉන්නේ වගේ උදාහරණයක් ගන්න පුළුවන්. බඩ ඇතුලේ ලොකු තුවාලයක් සරව වෙනවා මේ ඒ වගේ ලොකු දෙයක්. එයාට සමාධියෙන් ඒක පේනවා භාවනාවේ. එතකොට වැටෙන්න තියෙන අන්තිම අඩියටත් වැටිලා ඉවරයි. ආර්ථිකයේ බිඳුවයි. ඉන්නේ කුලියට. ජීවන ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ආදී බොහෝ දේවල් ගොඩ එනවා කියලා හිතන්නවත් අමාරුයි එහෙමයි. ඔක්කොම හාද අපි හිතමු ඔක්කොම හරි නිකන් කරනවා මෙහෙම කියලා එහෙනම් ඇවිල්ලා නතර වෙන්න කියලා බෑනේ. ඉතින් එහෙම මට දවස් දෙක තුනක් මේ කොහොමත් මේ ඉන්න බෑනේ, නතර වෙන්න බෑනේ.
එහෙම ඒවට මියදිලා කරන්න බෑනේ. මම රස්සාවක් කරනවානේ රස්සාවට යන්න එපා. මෙන්න මෙවැනි දේවල්. ඉතින් මේවට ඒ පුද්ගලයෝ කවදා විසඳුම් හොයාගෙන ඉදි කියලා හිතාගන්න බෑ. විසඳුම් හොයාගෙන නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ තරම් ඒවා ගැඹුරට ගිහිල්ලා ඉවරයි. හැබැයි බැරි කමක් නැහැ. ඒ තමන්ගේ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කළා ඒ අයට ගොඩ වෙන්න බැරි කමක් නැහැ. නමුත් ඒගොල්ලන්ට තිබෙනා වූ පරිබාහිර වූ බැඳීම් ප්‍රශ්න මෙන්න මේ ආදී දේවල් නිසා ඒකට යොමු වෙන්නේ. එහෙම යනවනම් මහාන වෙන්න යනවා වාගේ සියල්ල අතහැරලා ඒ වෙනුවෙන් කැප වෙලා යන්න ඕනේ. මිනිස්සුන්ට ඔක්කොම අතහැරලා මහාන වෙන්න යන්න පුළුවන් නම් ආයික නැවත නොවන ගමනක් නේ. මෙවැනි දෙයකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය කොට දාගන්න බැරි කමක් නැහැ. නමුත් ඉතින් මේ සමාජයේ මේ රටේ තියෙන චර්යා රට ආකල්ප ආදී දේවල් වල මිනිස්සු එහෙම දෙයකට යොමු වෙයි කියලා නම් හිතා ගන්න අමාරුයි. ඒක නිසා එවැනි අය ඒවට ගොදුරු වෙලා ආත්ම ගණන් තිස්සේ ඒ බන්ධන වලට ඒ ප්‍රශ්න වලට යටත් වෙලා ජීවිතේ විඳවන බව තමයි මම නම් දන්නේ. ඒ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වුණත් ඒක නිෂ්ඵලයි. මොකද ඒගොල්ලෝ ඒක කරගන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ සමහර විට මොකක් හරි කර්මයක් වෙන්නත් ඇති. නමුත් කර්ම වුණත් මිනිසුන්ට ඉක්මවා යන්න පුළුවන්. ඒවට විසඳුම් හොයාගන්න පුළුවන්. මිනිස්යාගේ තියෙන උත්සාහය සහ කැපවීම මත. හැබැයි දවසෙන් දෙකෙන් තුනෙන් නම් නෙමෙයි යම් කිසි කාල සීමාවක් නිසි විදිහට කටයුතු කරගෙන යාම. සමහර අය ඉන්නේ කණ්ඩ බොණ්ඩ නැහැ යන්නේ නමන්න මේ වෙලාව ඉල්ල මහාන වෙන ළමයි ඉන්නේ. මහානලා අවුරුද්දක් විතර යනකොට අර මොකක් කරුමාරම මොකුත් නැහැ. හොද්දට කාලා බීලා දානෙත් වළඳලා පිරිවෙන් ගිහිල්ලා ඉගෙනගෙන රැකියාවකුත් මොකක් හරි කරගෙන පන්සලකත් නායකකමක් දරාගෙන එක්ක පොඩි හාමුදුරුවෝ වෙලා වෙන ලස්සන ජීවිත ගෙවනවා. ඒ කර්මය වෙනස් කරගත්තා. මොකද ඒගොල්ලෝ මේ ගිහි ජීවිතවල හිටියා නම් ඒගොල්ලන්ට කරදර වැඩි. ඉතින් එයා ඇවිල්ලා තියෙන්නේ ඒ ආධ්‍යාත්මික ජීවිතයට. ඒ නිසා එයා ගිහලා මහාන වෙන්නේ. එහෙම නැත්නම් යෝගාශ්‍රම වලට යන්නේ. එවැනි යා යුතු අය මේවා විඳව ප්‍රශ්න විඳව නැවත මනුෂ්‍ය වාස ලෝකෙම ගැවසි පවුල් පන්සල් වේගෙන මේවා කරගෙන ඉන්නවනම් එන්න පීඩාව යට වැඩි වෙන එකයි වෙන්නේ. ඒ නිසා තීරණය කරන්න ඕනේ මගේ ආධ්‍යාත්මික සුවයද මම බලන්න ඕනේ නැත්නම් මේ ප්‍රශ්නත් එක්ක ගැටි විඳවමින් ඉන්න එකද කියන එක තීරණය ගන්න ඕනේ. තර මේ මහත්මයා අහලා තිබුණේ මෙහෙම කරොත් පළක් වෙන්නේ නැද්ද කියලා. මට ඒක ඍජු පිළිතුරක් දෙන්න බෑ. මං ඒක විග්‍රහ කරේ එකයි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක තියෙන්නේ තමන්ගේ තියෙන උත්සාහය මත. වෙනස් කරගන්න බැරි කමක් නැහැ. සමහර විට ඔය තියෙන ගැටලුව ශක්ති භාවනාවකට යොමු වුණොත් කොට දාගන්න පුළුවන්. නමුත් ඒ ගැන හරියට පරීක්ෂාවක් නොකර ඒ තියෙනා වූ දෝෂය මොකක්ද කියලා දැනගන්න නැතුව ඒකට වචනයක් කියන්න අමාරුයි. හැබැයි මම විග්‍රහ කරා මෙන්න මෙහෙම මේ දේවල් මෙහෙම මේ විදිහට වෙන්න පුළුවන් කියලා. බොහෝ දුරට වෙනි කාරණා යම් ක්‍රමවේද මගින් නිර්වුල් කරගන්න පුළුවන්. එහෙම කරගන්න බැරි කමක් නැහැ. ඉතින් එහෙම බින දෝෂයක් හෝ නැත්නම් ඉනාවක් දෙයක් තියෙනවා නම් පහසුම ක්‍රමය මේ ඉනාව ඉවත් කර ගැනීම.
හැබැයි මේක ඉවත් කරන්න බැරි නම් ඒකට හේතුව මේක තමන්ගේ වර්මයේ ශක්තියත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ තියෙනා වූ භාවනා ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා නම් ඒවත් එක්ක මේකකට කැළත්තිලා නම් මේක ගලවන්න බෑ. ඒක ඔය ඉන්න ඇදුරංගිවත් කපු මහත්තයෙන්ගත් මේ වරදක් නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ශක්තිවල තියෙන අඩුපාඩුවක් නිසා වෙන්න පුළුවන් මේක ඉවත් කරන්න බැරි. ඉතින් ඒවට වෙන ක්‍රමවේද තියෙනවා. එහෙම ගැටලුවකට මැදිහත් වෙලා නම් ඒ කෙනා මේ ආත්මෙදි විතරක් නෙමෙයි ඔක සෑහෙන කාලයක් අවුරුදු දහස් ගණනක් ওই විදිහටම ඕක මෙයාගේ පිටිපස්සේ පන්නනවා ඇති. මොකද එහෙම පන්නන්න නැති එකක් නම් විසඳුමක් යදුවාම ඉවත් කරපුවාම ඒවා ඉවත් වෙන්න ඕනේ. එහෙම ඉවත් නොවෙන්නේ අවුරුදු දහස් ගණන් ලොකු ඉතිහාසයක් තියෙන ප්‍රශ්න තමයි. මං හිතන්නේ මේ ප්‍රශ්නය ඔබ මහත්මයාට සාර්ථක පිළිතුරක් මේකෙන් ලැබෙන්න ඇති. මේ ගැන තවදුරටත් ගවේෂණය කරලා බලන්න. මට කිව හැකි තොරතුරු ටික සහ විසඳුම් මාර්ග ටික මම මේකෙන් පැහැදිලි කරා. මේක මම හිතන්නේ අන් අයටත් වරම්ලාභී අයටත් ශක්ති භාවනා කරන අයටත් සියලුම අයට මේ තොරතුරු ටික වැදගත් වේවි.